समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලක්හඬ ගුවන් විදුලියේ සිත නිවන බුදුබණ තුලින් ඔබේ ජීවිතයත් නිවාසනසාලන්නට අදාළ බණ පදයක් කියලා දෙන්න තමයි පින්වතුනි මා මේ සූදානම. අපේ ජීවිතය යම් දිනක මරණයෙන් කෙලවර වෙනවා. එතකොට අපට ගෙනියන්න ඉතුරු වෙන්නේ අපි හරි හම්බ කර ධන ධාන්‍ය මිල මුදල් හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි ඇඳුම් පැළඳුම් නෙවෙයි. ඒව එකක්වත් ගෙනියන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් පින්වතුනි ඒ සියල්ල දාලා යන්න වෙනවා. අපට අරගෙන යන්න තියෙන්නේ අපි එකතු කරගත්ත කුසල අකුසල කර්ම. අකුසල කර්ම අපි අරගෙන ගියොත් ඊළඟ භවයේ අපිට ලැබෙන්නේ පින්වතුනි දුගතිගාමී ප්‍රතිසන්දියක්. කුසල කර්ම පුණ්‍ය කර්ම අරගෙන ගියොත් අපට ඊළඟ භවයේ ස්ථිරවම සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. ඒ නිසා අපි වටහා ගන්න ඕන මෙන්න මේ සුවිශේෂී කරුණ. එහෙනම් අතට ගත්ත හැම දෙයක්ම අපි දාලා යනවා. හිතට ගත්ත ටික විතරක් නම් පින්වතුනි අපි අරගෙන යන්නේ හිතේ එකතු කරගන්න ඕන කුසල කර්ම පුණ්‍ය කර්ම යහපත් සිතුවිලි පමණයි. අකුසල පාපී සිතුවිලි අපි එකතු කරගත්තොත් එහි ප්‍රතිවිපාක වෙන කෙනෙකුට පවරන්න බෑ. එහි ප්‍රතිවිපාක අපිම අරගෙන යා යුතුයි. ඒ නිසා අපිරිසිදු මනසෙන් දූෂිත මනෝභාවයකින් පදුත්තේන මනසා අපි යමක් බාසතිවා කරෝතිවා කිව්වොත් කළොත් ඒකට අපට එන්නේ දුක් ප්‍රතිවිපාක. අනේක හොඳින් තේරුම් ගන්න ඕන පින්වතුනි. එහෙත් අපි හොඳ සිතින් යහපත් සිතින් පිරිසිදු සිතින් යමක් කිව්වොත් කළොත් ඒකට අපිට එන්නේ තතුණං සුඛමන් වේති සැප ප්‍රතිවිපාක. මේ දෙකේ වෙනස අපි තේරුම් අරගෙන ජීවත් වෙන කාලය පුරාවට යහපත් දේ හොඳ දේ කුසලකාමී දේ සිද්ධ කරන්නට අපි උත්සාහ කරන්න ඕන.
ඒක අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නොවුනොත් ප්‍රතිවිපාකයේ තමන් ලබාගෙන තමන් සංසාරයේ දුගතියකට ඇද වැටෙනවා. පින්වතුනි, අපි මරණාසන්න මොහොතට එනකොට විවිධ දේ අපි හිතන්න පටන් ගන්නවා. යම් දිනක මරණ බයක් ඇති වුණොත් අන්න එදාට වෙනදාට වඩා අපි හිතලා හොඳ දේ කරන්න පෙළඹෙයි. නමුත් සමහරුන්ට තමන් මිය යන තෙක්ම එවැනි යහපත් චේතනා ඇති වෙන්නේ නැහැ පින්වතුනි. ඒක තමයි අවාසනාව. මරණාසන්න මොහොතට එනකොට ඔබ අපි කවුරුත් දන්නවා අපට ඇති වෙන චුතිසිත කියන එක. චුතිසිත කියලා කියන්නේ අවසන් සිත. මේ ශරීරය අතහැරලා දාලා යන සිත. එහෙම නැත්නම් විඥානය. මෙන්න මේ චුතිසිතට අනුව තමයි පින්වතුනි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. යම් කෙනෙක් මරණාසන්න මොහොතේදී අධික තණ්හාවක් ඇති කරගත්තොත් තමන්ගේ හදාගත්ත ගෙදරට, දේපලවලට, මිල මුදල් වලට, රන් රිදී මුතුමැණික් වලට විතරක් නෙවෙයි, තම ස්වාමියට, තම බිරිඳට, තම දරුවන්ට, තම මුණුබුරු මිනිබිරියන්ට, තම යාළුවන්ට, තම හිතවතුන්ට, තම සල්වාසයන්ට පින්වතුනි ඇති කරගත්තොත් අධික තණ්හාව, ඒ පුද්ගලයා, ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඊළඟ භවයේ උපත ලබන්නේ පැහැදිලිවම പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉන්නව ප්‍රධාන කොටස් 4ක්. ඒ කොටස් 4 අතරේ ඉන්නවා වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික, පරදත්තූපජීවී. කොටස් 4යි. තවත් අනු කොටස් තියෙනවා. මම මේ කිව්වේ ප්‍රධාන කොටස් 4ක්. මේ ප්‍රධාන කොටස් 4න් පින්නතුනේ මේ කවුරුත් දැඩි මසුරුකම නිසාම പ്രേත ලෝකයට ගියාය. പ്രേත ලෝකයට ගියත් මසුරුකම තියෙන්නේ gedara යම් දෙයකට නිසා. නැවතත් ඒ අය പ്രേතයෝ විදියට ගෙදරට පැමිණෙනවා. පින්වතුනි තම නිවසේදී පින්කම් කරලා පින් දෙනකොට අර പ്രേත කොටස් 4න් පරදත්තූපජීවී කියන කොටස පින් අරගෙන ඒ പ്രേත ආත්මෙන් ආත්මෙදිල සැපවත් තැනක නැවත උපදිනවා. එහෙත් වන්තාසික, කුප්පිපාසික, නිච්ඡාමතන්නික කියන මේ එක කොටසකටවත් පින් ගන්න බෑ. පින් ගන්න බෑ කියන්නේ ඒ අයට සුගතියක උපදින්න තරම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් වෙන්නේ මොකද්ද? තමන් කළ පාප කර්ම. ඒකට ලැබිච්ච പ്രേතාත්මයේම දීර්ඝ කාලයක් සත වර්ෂ ගණන් දුක් විඳින්මින් ඉඳලා ඒ පාප කර්ම ගෙවුනට පස්සේ තමයි එතනින් අත් මිදෙන්නේ. ඕක තමයි ස්වභාවය. දැන් පරදත්තූපජීවී කියන කොටසේ ඉපදුච්ච අය එහෙම ඉපදුනොත් ඒගොල්ලොන්ට අපි දෙන පින ගන්න පුළුවන්. අර අයට තමයි ගන්න බැරි. ඒ නිසාම ඒ අයගේ දෝෂ ගෙවල් වලට පවතිනවා. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික කියන කොටස් වල പ്രേතයන්ගෙන් නිවසට හඹා ඒම නිසා ඔබ නිවසේ പ്രേත දෝෂයක් පවතින්න පුළුවන්. මේ പ്രേත දෝෂය නිසා ඔබේ වැඩවලට බාධා වෙන්න පුළුවන්. ඔබේ දියුණුවට බාධා වෙන්න පුළුවන්. ඔබ කරන කියන දේ අසාර්ථක වෙන්න පුළුවන්. නැති ලෙඩ ඔබට ඇති වෙන්න පුළුවන්. අර අයගේ බලපෑම නිසා. එතකොට ඔබට හිතේවි අපි බෞද්ධයෝ හැටියට මේ දෝෂ අපට නැති කරගන්න බැරිද? පුළුවන්. කුමද්ද ඒට කළ යුතු වන්නේ? ඒට කළ යුතු කාර්යය තමයි පින්වතුනි තෙරුවන් වඳින ස්ථානයක් නිවසේ හදාගන්න. හදාගෙන
උදේ හවස තෙරුවන් බඳින්න. මල් ටිකක් නෙලලා පහන පත්තු කළා, අඳුන් කූරු පත්තු කළා. බුද්ධ පූජාව තියෙනවා නම් ඒ තියලා ආහාර පාන වර්ගය තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේට ඒ පූජාව සිද්ධ කරලා වැඳලා පින්වතුනි තුන් සූත්‍රය සජ්ජායනා කරා. සෙත් පිරිත් සජ්ජායනා කරා. ආන්න එතකොට අර ප්‍රේතයන්ට බලාත්මකව ඔබේ නිවසේ තමන්ගේ අනසක පිහිටුවාගෙන ඉන්න බෑ. ඒ අයට සිද්ධ වෙනවා අනිවාර්යයෙන් මේ ගෙදර අතහැරලා යන්න. එහෙනම් ඒ සඳහා ඔබට අවශ්‍ය ඕනතරම් කාරණා තියෙනවා ඉෂ්ට කරගන්න. එහෙනම් උත්සාහ කරන්න ඕන පරදත්තූපජීවී කියන කොටසට පින් දීලා පිටක් කළා. අනිත් කොටසට පින් දෙන්න බැරි නිසා ඒ අය නිවසින් ඉවත් කරගන්න. මොකද ප්‍රේතයොත් එක්ක ඔබට ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒ අයට තරහෙන් නෙවෙයි මෛත්‍රී සහගත චේතනාවෙන් ඒ අය ඉවත් කරගන්න ඕන. ඉවත් කරන පිළිවෙල තමයි මම ඔය කිව්වේ. පින්නතුනි මේ പ്രേත දෝෂ නිවසට බලපාන പ്രേත දෝෂ පිටිබඳව මම අත්දැකීමක් ඔබට කියන්නම්. හැබැයි මේ අත්දැකීම කිව්වා කියලා പ്രേත දෝෂ ගෙවල් වල තියෙන പ്രേත දෝෂ නැති කරන්න කියලා මට කතා කරන්න එපා. මම ඒව කරන්නේ නැහැ. මම මේ කියන්නේ කාද්දෙක්. මගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන එක තරුණේ ගම්පහ මට කතා කළා. ස්වාමීන් වහන්සේ අපේ ගෙදර තියෙන පරණ බඩු වගයක්. මං අහුවා බඩු කිව්වහම මොනවද? අපේ ගෙදර තියෙන පරණ කෑම මේසයකට ගන්න පුළුවන් පුටු 6ක්. ලියන්න පාවිච්චි කරන්න ගන්න පුළුවන් මේසයක්. කණ්ණාඩි මේසයක්. තව ස්ටූල් 2ක්. මෙවැනි පොඩි පොඩි තව දේවල්. මට මේ තරුණයා කියනවා මේ තියෙන බඩු ටික මං කෙනෙකුට පරිත්‍යාග කරන්න කැමතියි හාමුදුරුවනේ. ඒකට කෙනෙක් හොයලා දෙන්න හාමුදුරුව මැදිහත් වෙනවා නම් මං බොහෝම සන්තෝෂ වෙනවා. මං එයාට කිව්වා ඕක ඉතින් මං හොයන්න ඕනේ නෑනේ. මට වඩා පහසුවෙන් ඔයාට හොයාගන්න පුළුවන්. ඔයා ඕක හොයලා දුප්පත් මිනිස්සෙකුට දෙන්න. නැවතත් කියනවා හාමුදුරුව මේකට මැදිහත් වෙනවා නම් හොඳයි කියලා. මං ඒ පාර දුප්පත් කෙනෙක් හෙව්වා. මට හම්බ වුණා රත්මලාන ප්‍රදේශයේ පවුලක්. මම ඒගොල්ලොන්ගේ දුරකථන අංකය හොයාගෙන අර ගම්පහ තරුණයාට ඒ දුරකථන අංකය දීලා මං කිව්වා මෙන්න මේ දුරකථන අංකයට ඔයා කතා කළා තැන හොයාගෙන ඔයාගේ බඩු ටික ඒ ගෙදරට ලැබෙන්න සලස්වන්න කියලා. මෙයා බොහොම සතුටින් බාරගත්තා. මං අද පණිවිඩය දුන්නා නම් හෙට උදෑසන කාලෙම ඒ බඩු ටික ගෙනල්ලා ඒ ගෙදරට බාර දීලා. මට එතන ඉඳන් දුරකථනයෙන් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අර කියපු විදියටම ඒ ගෙදරට අපි ඒ ගෘහ උපකරණ ටික දුන්නයි කියලා. මං කොහෙන් ලොකු පිනක් නේ ඔයාට. ඒ බඩු ටික ලැබිච්ච ගෙදරිනුත් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං අපිට නම් මේව සල්ලි වලට නම් ගන්න බෑ. මේ කළ උපකාරයට ගොඩක් පිං කියලා. මං කිව්වා හොඳයි. මටත් පිං සිද්ධ වෙනවා නම් හොඳයි කියලා. පස්සේ දවසක් ගියාට පස්සේ මම අර ගම්පහ තරුණයාට කතා කළා. මම දුරකථනයෙන් කතා කළා. කතා කළා මං ඇහුවා ඇත්තටම ඔයා මට කියන්න ඔයා ඒ පරණ බඩු ටික මමත් මුල් කරගෙන මමත් අතරමැදියෙක් කරගෙන ඇයි ඒ පරිත්‍යාග කළේ? ඔව් කියනවා ආම්දුරුන් ඉතින් අපිට ගොඩක් බඩු ගෝන නෑනේ. අපට පින් සිද්ධ වෙනෝනේ මේකෙන්. ඒ නිසා තමයි මම මේක දෙන්න තීරණය කළේ.
මම ඔහුට කිව්වා හොඳයි ඔබ දුන්නු එක. ඒත් වැඩියෙන් පින් ලබා ගන්න ඔබට කරන්න තිබුණේ පරණ බඩු ටික ඕගොල්ලෝ තියාගෙන අලුත් ටික දෙන එකයි. ඒක කරන්න බෑනේ හාමුදුරනේ කියලා කිව්වා. මං කිව්වා බැරි නම් කමක් නැහැ. දැන් ඔයාලා කල් ඉවරයිනේ. ඇත්තටම මට කියන්න ඇයි ඔයාලා පරිත්‍යාග කළේ? මෙහෙම කීප සැරයක් මං කියනකොට මෙයාට කුතුහලයක් ආව. මෙයා කිව්වා හරි හාමුදුරන්ට ඕක වහන්න ඕනේ නෑනේ. මං ඇත්ත සිද්ධිය කියන්නම් කිව්වා. මං කිව්වා පුතේ ඔයාට කොහොමත් ඕක මට වහන්න බෑ. මං ඕක කතා කරන පළවෙනි දවසේම හේතුව දන්නවා. මං ඒක කිව්වේ නෑ ඔයා අධෛර්ය වෙන නිසා. ඒ නිසා මේ ඇත්ත කතාව හරි. දැන් කියන්නකෝ බලන්න එහෙනම්. ඔව් කියනවා. ඇත්තටම ඔය පරණ බඩු ටික ආයිති අපේ නැන්දට. නැන්ද අපේ ගෙදර හිටිය අවිවාහක කෙනෙක්. එයාට පරම්පරාවෙන් ආපු බඩු ටිකක් තමයි ඔය. නැන්ද මීට මාසයකට කලින් නැති වුණා. ඒ නිසා අපි ගෙදර නැන්ද හිටි කාමරේ බඩු ටික එළියට අරගෙන ඒවත් හොදලා කාමරෙත් හොදලා පිරිසිදු කළා ආයිත් තිබුණු විදියට ගෙනහිල්ලා තැම්පත් කරා. ආම්තරනේ නැන්ද නැති වෙලා දෙවන සුමානේ වෙනකොට ඒ කාමරේ පැත්තෙන් දෙඩි දුර්ගන්ධයක් එනවා. මම නම් ඉස්සෙල්ලා එච්චර ගණන් ගත්තේ නෑ. පස්සේ මටත් දැනෙන්න පටන් ගත්තා. අම්මා තාත්තත් මේක කියනවා. ඒ නිසා සුවඳ වර්ග මේ කාමරේ ගෙන තියලා බැලුවා. මේ දුර්ගන්ධය නැති වෙනවද කියලා නෑ. නැති වෙන්නේ නෑ. ගැටලුවක්. බැලුවා මීයක්වත් මැරිලා වැටිලා කුණු වෙලාද කියලා නෑ. ඒ නිසා මේක ගැන පොඩි අවිශ්වාසයක් ආවා. මොකද කළේ? අපේ ගරාජ් එකේ තියෙන වාහනේ එළියට දාලා මේ කාමරේ තියෙන බඩු ටික ගෙනහිල්ලා දැම්ම ගරාජ් එකට. වැඩි කියන්නේ පින්නතුනි දැන් කාමරේ ගඳ නැහැ. හැබැයි ගරාජ් එකේ අර තියෙන ගඳ තියෙනවා. ඒ නිසා අපි දැනගත්තා මේ බලපෑම නැන්දගෙන් තමයි කියලා. නැන්ද තමයි අර බඩු ටිකට ආසාවෙන් මලා මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදුනා. නැවතත් ගෙදර හොයාගෙන ආවා. මේක තමයි සිද්ධ වුනේ. මම කිව්වා ඒ පාර ඔයාලා කොහොම හරි බේරුණානේ. දැන් බඩු ටික අර දුප්පත් මිනිස්සුන්ගේ කරේ ගැහුවනේ ගෙනහිල්ලා. නෑ හඳුරන්නේ ඒකම නිසා නෙමෙයි. මං කෝ ඒකම නිසා නෙමෙයි ඒක තමයි හේතුව. එකම හේතුව. නැත්තම් ඔයා ඔය බඩු ටික දෙන්නේ නෑ. ඔයාට ඔය පරිත්‍යාගසිත පහළ වෙන්නෙත් නෑ. එහෙම පහළ වුණේ මේ තියෙන දෝෂය නිසා. අන්න බලන්න පින්නතුනි මිනිස්සු කරන දේ. මම හැබැයි අර බඩු ටික ලැබිච්ච මිනිස්සුන්ට මේ සිද්ධිය කිව්වේ නෑ. මම නිශ්ශබ්දව හිටියා. ඒ බඩු ටික ලැබිච්ච ගෙදරින් බඩු ටික ලැබිලා දින 3කින් හෝ 4කින් මට කතා කළා. කතා කරලා කිව්වා හාමුදුරනේ හරි වැඩක් තමයි වෙලා තියෙන්නේ. මම ඇයි? අපි දුප්පත් මිනිස්සු බොහොම පිරිසිදුවටයි අපි ඉන්නේ. නමුත් හාමුදුරනේ අර එදා ගෙනාපු අපිට ලැබිච්ච බඩු ටික බොහොම වටිනවා. බොහොම පිං. ඒ වුණත් ඒ බඩු ටික ගෙනා දවසේ ඉඳලා අපේ ගෙදර දැඩි දුර්ගන්ධයක් එනවා. මං කිව්වා බලන්න වත්ත පිටියේ අපිරිසිදු තැන් තියෙනවද කියලා. නෑ කිව්වා. නමුත් සිද්ධිය මං ඔක්කොම මේගොල්ලන්ට කිව්වේ නෑ. මම නිශ්ශබ්දව ඒව අහගෙන ඉඳලා මම කිව්වා හරි. ඔයාලා සුවඳ කුඩු ටිකක් ගෙනල්ලා දෙන්න පන්සලට. මම ඒක තෙරුවන් වඳින වෙලාවට අපි තෙරුවන් වැඳලා පිරිත් කියනවා. ඒ වෙලාවට මම මේකත් පිරිත් වෙන්න තියලා දෙන්නම්. ඒක ගෙනහිල්ලා පොල් කටු අඟුරු ටිකක් හදලා ඒ ගින්දර වලින් දුම් අල්ලන්න කිව්ව උදේ හවස. එතකොට ඔය ප්‍රශ්නේ निराකරණය වෙයි කියලා. ඇත්තටම ඒ කිව්වා වගේ මේ ගැටලුව निराකරණය වුණා. මට ඕන කරේ ඒක කියන්න නෙවෙයි. බලන්න පින්නතුනේ
මසුරුකමින් අධික ලෝභයෙන් මිය ගිහිල්ලා പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ പ്രേතයෝ කොයිතරම් ක්‍රියාත්මක වෙනවද අපිට බලපෑම් කරන්න. සමහරු මේව කියව විශ්වාස කරන්නේ නැහැ, සමහරු විශ්වාස කරනවා. නමුත් මා මේ කිව්වේ අත්දැකීම. ඒ නිසා මරණාසන්න වෙලාවේ අධික තණ්හාවක් මසුරුකමක් ඇති කරගන්න එපා කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. එහෙම ඇති කරගත්තොත් එතනින් එහාට පින්නතුනි තමන්ගේ ජීවිතේ මොනතරම් අවිනිශ්චිත තත්වයකට ඇද වැටෙනවද? ඔන්නෝක තීරුම් ගන්න කටයුතු කරන්න ඕන. ඒක තමයි මේ තියෙන විශේෂත්වය. පින්වතුනි දැන් අපි අවධානය යොමු කළේ සතර අපායෙන් പ്രേත ලෝකයේ ගැන. සතර අපායෙන් പ്രേත ලෝකයේ ගැන. නමුත් දැන් බලන්න තණ්හා මූලික අධික තණ්හාව නිසා තමයි പ്രേත ලෝකයට ඇද වැටෙන්නේ කියලා මම පැහැදිලි කළා. මරණාසන්න මොහොතේදී අධික වෛරී සහගත චේතනාවක් ආවොත් ඊළඟ භවය නැත්තම් ඊළඟ ප්‍රතිසන්දිය කොහොමද සිද්ධ වෙන්නේ? දැන් බලන්න පින්නතුනි සියදිවි හානි කර ගැනීම තියෙනවා. සියදිවි හානි කරගන්න කිසිවෙකුගේ ඊළඟ භවය සුගතිගාමී වෙන්නේ නැහැ කියලා අපේ මුතුන් මිත්තන් අතර ඉඳලම තියෙන විවහාරයක් භාවිතයක් කතාවක් තියෙනවා. ඒක සත්‍යයක්. ඔවුන්ගේ මුවගටත් ඒ වචනය එන්නේ බුදුදහමෙන් ලැබිච්ච ආభాෂය නිසා. බුදුදහමේ දැනුවත් කිරීම නිසා. මරණාසන්න වෙලාවේදී දැන් බලන්න සියදිවි හානි කරගන්න කෙනෙකුගේ අවසාන සිතට එන්නේ අධික වෛරී සහගත චේතනාවක්. ඒ කොහොමද? සියදිවි හානි කරගන්න සෑම කෙනෙක්ම කාගෙන් හෝ පරිගැනීමේ චේතනාවකින් තමයි වෛරයෙන් තමයි මැරෙන්නේ. එහෙනම් ඒ අයගේ සිත තුළ තදින් පවතින වෛරය. ඒ වගේම සමහර අය මෙලොව ජීවත් වෙද්දී අන් අය කෙරෙහි ඇති කරගන්නා වෛරී සහගත චේතනාව කෝපය නිසා, ද්වේෂය නිසා, පරිගැනීමේ චේතනාව නිසා එතනින් නොනවති බද්ධ වෛරයට යනවා. බැඳගත් වෛරයකට යනවා. සමහර අය කියනවා මේ මනුෂ්‍යත්වයේ ලබාගත් සමහර අය කියනවා උඹ මට කරපුවට මම මේ ආත්මේ බැරි වුණොත් ලබන ආත්මේ හරි ලබන ආත්මේ හරි ණයෙක් පොළඟෙක් වෙලා හරි දෂ්ට කරනවා. උඹෙන් පලි ගන්නවා. මෙන්න මේ චේතනාව ඇති වුණොත් පින්වතුනි බලන්න කොයිතරම් අවාසනාවන්ත චේතනාවක්ද කියලා. දැන් මේ භවයේ හොඳ අතපය හතර ඇති, ඇස කන නාසය දිව පසිඳුරන් නැති හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තියෙනවා. නමුත් ඔහු ප්‍රාර්ථනා කරනවා හිතුවේ නැති වුණාට වෛරය තමයි හිත තුල පැසවන්නේ. ඒ චේතනාවෙන් කියනෝ ලබන ආත්මේ මම උඹෙන් ණයෙක් පොළඟෙක් වෙලා හරි පලිය ගන්නවා. ඒ කියන්නේ තමාම ප්‍රාර්ථනා කරනවා ඊළඟ භවයේ මම තිරිසනෙක් වේවා. තමාම තිරිසනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්න කොච්චර නොසිතා වෛරයෙන් පුපුරන, වෛරයෙන් පැසවන සිතක ඇති ස්වභාවය මොනතරම් අවාසනාවන්තද බලන්න පින්නතුනි. එහෙනම් වෛරී සහගත චේතනාවෙන් කෙනෙක් මිය ගියොත් ස්ථිර වශයෙන්ම ඔහු උපදින්නේ එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් ලෝකේ. ඔය දෙකින් එක. බලන්න මේ භවයේ මේ මනුෂ්‍යත්වයක් ලබාගෙන ඉන්න අපි හිත තුළ ඇති කර ගන්නා මේ සිතුවිල්ලක් නිසා . මනුෂ්‍යත්වේ නැති කරගන්න හැටි.
එහෙනම් අපි වග බලා ගන්න ඕන. හොඳ කල්පනාවෙන් සිහියෙන් අවබෝධයෙන් යුක්තව මේ ජීවිතේ ගත කරන්න පින්වතුනි. එහෙම නොවුනොත් පිනුත් කරලා තියනවා, කුසලුත් වඩලා තියනවා. හැබැයි අර අනවබෝධය නිසා ඇති කරගන්න අර චේතනාවේ ප්‍රතිඵලය වන්නේ අවාසනාවන්ත විදියට තමා තුළ ඇතිවන ඒ චේතනා සමුදාය නිසා තිරිසනෙක් වෙනවා, නිරය යනවා, പ്രേත ලෝකෙටද වැටෙනවා. එහෙනම් ඇයි අපි නොසිතන්නේ පින්නතුනි? දැන් බලන්න අපි පුණ්‍යානුමෝදනා කළොත් මා කිව්වා පරදත්තූපජීවී කියන പ്രേත කොටස ඉපදුනොත් පින් ගන්න පුළුවන් කියලා. අනිත් කොටස් වල ඉපදුනොත් පින් ගන්න බෑ. ඒ වගේමයි. නිරයේ ඉපදුනොත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකෙ ඉපදුනත් පින් ගන්න බෑ. එහෙනම් අසුර ලෝකෙ ඉපදුනත් පින් ගන්න බෑ. ඒ දුගතිනේ. දැන් සුගතියට එමු. කාම සුගති මා කිව්වා 7ක් තියෙනවා. මේ කාම සුගති 7න් එකක් තමයි මනුෂ්‍ය ලෝකය. පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් අපට කාගේවත් පින් ගන්න බෑ. දැන් අපි හිතනවද ගිය භවයේ අපි ඥාතීන් අපි ජීවත් වෙලා හිටි තැන්වල ඥාතීන් අපට පින්කම් කර කර පින් දෙනවා ඇති. දැන් අපි පින් ගන්න ඕන. අපි හිතනවද? හිතන්නේ නැහැ පින්නතුනේ. ඒ කියන්නේ මිනිස්සෙකුට පින් ගන්න බෑ. මිනිස්සෙකුට පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි පින්කමක් කරනවා. පින්කමක් කරලා තමන්ගේ යාළුවෙකුට, හිතවතෙකුට, සහෝදරයෙකුට, සහෝදරියකට ගිහින් කියනවා මම මෙන්න මේ මහා පින්කම සිද්ධ කළා. හරිම ලස්සනට පින්කම වුණා. ඔයත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා කිව්වහම අනුමෝදනා අනුව සතුටු වෙන්න පුළුවන්. ඒ පින්කම ගැන හිතලා අනේ මමත් ඒ ගැන සන්තෝෂ වෙනවා, මමත් අනුමෝදන් වෙන්නම්, මමත් මේ පින්කම පිළිබඳව සතුටටපත් වෙනවායි කියලා සාදු සාදු කියලා සතුටු වෙන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. පින්කමේ ස්වභාවය බලලා අනුව සතුටු වෙන්න පුළුවන්. මා කිව්වේ ඒක නෙවෙයි. ගිය භවයේ අපට ඥාති පිරිසක් අපේ පින් දෙනවා. අපි මිය ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි උපතක් ලැබලා. නමුත් ගිය භවයේ අපේ ඥාතීන් හිටි තැන් වලින් පින් දෙනවා. දැන් අපි මිනිස්සු වශයෙන් පින් ගන්න බෑ. අනේකයි තේරුම් ගන්න. නමුත් සුජීවත් වෙන්න අපිට හොඳ පින්කමක් කරලා තව කෙනෙකුට ගිහිල්ලා කිව්වහම නැත්තම් එයා මේ පින්කම දැකලා ඒ අනුව සතුටටපත් වෙන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න පින්නතුනේ. ඊළඟට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුරු මහරජකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්ති කියලා. මේ දිව්‍ය ලෝක 6 දෙවියන්ට පින් ගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් දේවත්වයක් ලබාගෙන ඉහළ දේව තලයක ඉන්නේ ගොඩාක් පින් කරගත්තු අය. නමුත් ඒ අයට අපි කරන සුළු පින්කමක් කරලා පින් දුන්නයි කියලා අපි පින් දෙනවා, අපිට ගැටලුවක් නැහැ. මොකද අපි පින් දෙනකොට අපිට ඒකේ පිනක් එකතු වෙනවා. පින් දීමත් පින්කමක්. පින් දෙන්න අපේ පින අඩු වෙන්නේ නැහැ. අපේ පින වැඩි වෙනවා. මොකද පින් දෙන එකත් පින්කමක් නිසා. නමුත් මහේශාක්‍ය දෙවියෙක් අපේ පින් බලා ඉන්න එකක් නැහැ. අල්පේශාක්‍ය වෘක්ෂ දේවතාව භූමාටු දෙවිවරු අපේ පින් ගනී. හැබැයි මහේශාක්‍ය දෙවියෙක් අපේ පින් ගන්නෙනවයි කියලා අපට කියන්න අමාරුයි. ඔන්න ඕක තමයි මේ ලෝක 31 තල 31 ස්වභාවය. දැන් පින්නතුනි දැන් බ්‍රහ්ම ලෝකේ ඉපදුණයි කියලා හිතන්නකො කෙනෙක්.
ප්‍රථම ධාන ආදී ධාන ලැබලා බ්‍රහ්ම ලෝක 20න් එකක ඉපදුනත් දැන් ඉහළම තියෙනවා බ්‍රහ්ම ලෝක සුද්ධාවාස කියලා කොටසක්. මේ සුද්ධාවාසයක උපත ලබන්න අනිවාර්යයෙන්ම අනාගාමි තැනට එන්න ඕන. සෝවාන් ආදී මාර්ගඵල ලැබලා අනාගාමි උතුමෙකුට පුළුවන් ඒ සුද්ධාවාසයක උපත ලබන්න. එතකොට ඒ සුද්ධාවාසයක උපත ලබන ඒ බ්‍රහ්ම ලෝකේ උපත ලබන කෙනෙක් නැවතත් මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැහැ. එහෙදිම රහත් භාවයටපත් වෙලා පිරිනිවන් පානවා. එහෙත් පහළ බඹතලයක කෙනෙක් ඉපදුණා. ඕපපාතිකව බිහි වුණොත් ඒ කෙනාගේ පින් අවසන් වෙනකොට බ්‍රහ්ම ලෝකෙ ඉපදුණත් නැවතත් මනුෂ්‍ය ලෝකෙට ඇද වැටෙනවා. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා. දේවත්වයේ ලැබපු කෙනෙක් වුණත් නැවතත් මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන්. පින් ඉවර වුණාම මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙට ආපු කෙනා බ්‍රහ්ම ලෝකෙ ගියයි දේව ලෝකෙ හිටියයි කියලා සසරෙන් සියල්ල නිදහස් නැහැ. ඒක තේරුම් ගන්න. සසරෙන් නිදහස් වෙන්න තාම සුදුසුකම් අපි ඇති කරගෙන නැහැ. ඒ නිසා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන කෙනා නැවතත් පව්කම් කළොත් අන්න එයා නැවතත් සතර අපායට ඇද වැටෙන්න පුළුවන්. බලන්න සසරේ තියෙන අවිනිශ්චිත බව. මෙන්න මේ ස්වභාවය සසරේ තියෙනවා. අනේක තේරුම් ගන්න ඕන පින්නතුනි අපි. සසර ඇවිදින තාක්කල් කොයි වෙලාවෙ අපි අතින් වරදක් වෙලා අපි සතර අපායට ඇද වැටෙයිද දන්නේ නැහැ. මම ඒකනේ කිව්වේ. අපි පින්කම් කරනවා. හුඟක් පින්කම් කරලා තියෙනවා. හැබැයි පින්කම් කළාට අර හිතේ තිබිච්ච මසුරුකම හිතේ තිබිච්ච අධික තණ්හාව අවසාන මොහොතේ හිතට ආවා. බලන්න අච්චර පින්කම් කරලත් යන්න වෙන්නේ പ്രേත ලෝකෙ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් අපි මෙච්චර පින්කම් කළත් එහෙම යනවා නම් හරි අසාධාරණයක් නේද කියලා. ඔව්. අසාධාරණයක් වුණාට පින්නතුනි කරන්න දෙයක් නැහැ. සසරේ ස්වභාවය ඕකයි. ඒ නිසා තමයි සසර අවිනිශ්චිතයි. එහෙනම් සසරගත දුක නිවන්න බුදුදහම උපදෙස් දෙන්නේ මෙන්න මේ නිසා. සසරේ තියෙන මේ අවිනිශ්චිත බව නිසාමයි සසර දුක් නිවාලන්නට අවශ්‍ය දේ සිද්ධ කරන්න කියලා කියන්නේ. මෙන්න මේක අපි හොඳින් තේරුම් ගන්න ඕන. එහෙනම් පින්නතුනි අපි කොහොමද අපේ ජීවිතය ගත කරන්න ඕන? අපේ ජීවිතය අපි ගත කරන්න ඕන අවබෝධයෙන්. අපිට තියෙන තුන්දොරක්. සිත, කය, වචනය. මේ සිත, කය, වචනය තුන්දොර හරියට අවබෝධයෙන් හික්මීමෙන් යුක්තව මෙහෙයුවේ නැත්තම් අපට සසර ගැටලුකාරී ස්වභාවයක් මතුවෙනවාමයි. අවබෝධයෙන් දුරදක්නා නුවණින් මේ තුන්දොර මෙහෙයුවොත් අපි අතින් දුෂ්චරිත, අකුසල කර්ම, පාප කර්ම, අයහපත් දේ සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? අපි අවබෝධයෙන් ඉන්නේ. අපි සිහියෙන් ඉන්නේ. අපි යෝනිසෝමනසිකාරයෙන් ඉන්නේ. අන්න එතකොට ඊළඟ භවය දුගතියකට ඇද නොයැටෙන තත්වයකට අපට පත් කරගන්න පුළුවන්. එහෙනම් අපි හැම මොහොතකම පින්වතුනි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ යන පංචේන්ද්‍රයන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තුන් ග්‍රහණය කරගෙන කටයුතු කරන එකයි. ඕක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ නිසා අපේ ජීවිතය අපි ගත කරන්න ඕන ඔන්න ඔය කල්පනාකාරී ස්වභාවයෙන්. මොකද දුෂ්චරිත වලට අපේ ගතසිත යොදවන්නේ නැතුව සුචරිත ධර්ම වලට අපේ ගතසිත යෙදුවොත් කුසල කර්ම කළොත් අවසාන චුතිසිතට එන්න බොහෝ විට ඉඩ තියෙන්නේ ඔය කරපු කුසල කර්මයක්. එතකොට කුසල කර්මයක්
පුණ්‍ය කර්මයක් යහපත් ක්‍රියාවක් හිතට ආවොත් බලන්නේ යහපත් ක්‍රියාව නිසා ඉද මෝදති පෙච්ච මෝදති මෙලොවත් සතුට වෙනවා පරලොවත් සතුට වෙනවා ප්‍රමෝදයටපත් වෙනවා එතකොට අවසාන සිතට කරන ලද කුසල කර්මයක් සිහිපත් වුණොත් එයා එක්කෝ මනුෂ්‍ය ලෝකේ උපතක් ලබනවා එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ උපතක් ලබනවා නිවන් දකින්නකන් සසර අවිනිශ්චිතයි කියලා මා කිව්වා නමුත් පින්වතුනි සසර අවිනිශ්චිත වුණත් අපි වග බලා ගන්න ඕන මේ සසර යන ගමනේදී දුගතියකට ඇද නොඇටි කටයුතු කරන්න. මොකද දුගතියකට ඇද වැටුණොත් අපට කුසල කර්ම පුණ්‍ය කර්ම කිසිසේත් කරන්න බෑ. එතකොට නිවන් දකින්න වැඩපිළිවෙල තවත් ඈතට යනවා. ඒ නිසා මිනිසෙක් වෙන්න දෙවියෙක් වෙන්න තමයි අපි කටයුතු කරන්න ඕන. මනුෂ්‍යත්වය තුල ඉන්නවනම් තමයි අපට කුසල කර්ම පුණ්‍ය කර්ම කරගන්න භාග්‍ය ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒ අවස්ථාව ගිලිහිලා යනවා. නමුත් මනුෂ්‍ය ලෝකේ ඉපදුණු අයගෙන් පින්වතුනි කී දෙනාද මේ தત્ත්වය තේරුම් අරන් තියෙන්නේ? මනුෂ්‍යත්වයේ අගය කී දෙනෙක් වටහාගෙන තියනවාද? උනොතනයි ගැටලුව තියෙන්නේ. ඉපදුණු දවසේ ඉඳලා ඉපදුනාට ජීවත් වෙන පිරිසක් ඉන්නවා. සමහර අය මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට ජීවත් වෙන්නේ තිරිසනෙක් වගේ. මැරෙන්නේ තිරිසනෙක් වගේ. සමහර මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට පෙරේතෙක් වගේ ජීවත් වෙලා පෙරේතෙක් වගේ මැරිලා යනවා. සමහර මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට යක්ෂයෙක් වගේ ජීවත් වෙලා යක්ෂයෙක් වගේ මැරිලා යනවා. ඒ අතරේ ඉන්නව පින්නතුනි සමහර අය මිනිස්සෙක් වශයෙන් ඉපදිලා මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙලා මිනිස්සෙක් වශයෙන් මිය යනවා. තවත් ඉන්නවා පිරිසක් බහුල නොවන මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට දෙවියෙක් වගේ ජීවත් වෙලා දෙවියෙක් වගේ මැරිලා යන පිරිසකුත්. විවාහාරි කියනවා අනේ ඒ මිනිස්සයා දෙවියෙක්. අපේ නැති බැරි හැම අවස්ථාවදීම අපිට පිහිට වුණා. අපේ මරණෙදී අපේ විපතේදී අපේ සැපතේදී අපට පිහිට වුණා. අපි ළඟින් හිටියා. එයාගේ තියෙන දේවල් අපි වෙනුවෙන් වියදම් කළා. නොමග ගියා අපි සුමගට ගත්තා. අපටත් පින්කම් කරන්න අවස්ථාව ලැබලා දුන්නා කියලා සාමාන්‍ය සමාජයේ සමහරුන් පිළිබඳව කියවෙනවා. එතකොට ඒ අය දෙවියෝ වගේ ඉඳලා දෙවියෝ වගේ මැරිලා යන පිරිසක්. මෙන්න මේක හිතන්න බැරිද පින්නතුනි අපිටත්? අපිත් උත්සාහ කරන්න ඕන මිනිස්සෙක් වශයෙන් ඉපදුනා නම් මේ මිනිස් ගති ආරක්ෂා කරගෙන මිනිස්සෙක් වශයෙන්ම ජීවත් වෙලා මිනිස්සෙක් වශයෙන්ම මැරිලා යන්න. එහෙම නැත්නම් ඊටත් එහා ගිහිල්ලා නිවැරදි දැහැමි ගතිගුණ වලින් සමන්විතව මිනිස්සෙක් වශයෙන් ඉපදුනාට දෙවියෙක් වගේ ජීවත් වෙලා දෙවියෙක් වගේ මැරිලා යන්න අපි උත්සාහ කරන්න ඕන. අන්න ඒ ජීවිතේ තමයි අර්ථවත් ජීවිතයක් කියලා කියන්නේ. හුඟක් අය හිතනවා කාර්යබහුල අවිවේකී ජීවිතේ තමයි අර්ථවත් කියලා. ඒක මුලාවක්. කාර්යබහුලත්වය ජීවිතේ දියුණුව ලෙසින් දකින්න එක මෝඩකම. කොච්චර කාර්යබහුල වුණත් අවිවේකීව මුළු ජීවිතේම දුක් විඳත් කොයිතරම් ධන දාන්‍ය භවභෝග හරක බාන එකතු කළත් තමන්ගේ තියෙන ආයුෂ වැඩි කරගන්නවත් මරණින් ගැලවෙන්නවත් බෑ. මේ දෙකම බැරි නම් අවිවේකීව කාර්යබහුලව දුක් විඳගෙන ඉඳලා කිසිම විවේකයක් නැතුව ඉඳලා ගතට විවේකෙකුත් නැහැ සිතට විවේකෙකුත් නැහැ. වෙහෙසිලා වැඩ කළා අන්තිමේදී මැරිලා යනවා. එච්චර වෙහෙසුණයි කියලා අපි
මැරෙන වෙලාවේදී මොනවා හරි අරන් යන්න පුළුවන්ද? බෑ. ඔන්නෝක තේරුම් ගන්න පින්නතුනේ. හුඟක් අය මේක හිතන්නේ නැහැ. හුඟක් අය හිතනවා මට වැඩ. එහෙම වැඩ තිබුණාම ජීවිතේ සාර්ථකයි කියලා. සමහරු කියන්නේ හුස්ම ගන්නවත් මට ඉඩක් නැහැ. හරි අවසනාවන්ත ප්‍රකාශ. තමන්ගේ වැඩ ටික බෙදාගෙන සංවිධානය කරගෙන කරගන්න ඕන. හැබැයි පින්නතුනි එහෙමයි කියලා විවේකයක් නැතුව කාලය ගත කරන්න අපි පෙළඹෙන්න හොඳ නැහැ. ඒ නිසා අපට මේ ජීවිතයේ සමබරතාවය ආරක්ෂා කරන්න අපට අවශ්‍ය වෙනවා විවේකයක්. එතකොට කායික ක්‍රියාවන්ගෙන් වෙන්වීම අවශ්‍යයි. මනස වෙහෙසා වැඩ කරනවා නම් මානසික ක්‍රියාවන්ගෙන් වෙන්වීමත් අවශ්‍යයි. ඒ විදියට කටයුතු කළොත් තමයි අපට පුළුවන් වෙන්නේ වඩාත් සාර්ථක දිවි පෙවෙතක් ගත කරන්න. එතකොට ඒ කෙනාගේ මෙලොව සතුටුයි. ඒ කෙනාගේ පරලොව ප්‍රතිසන්දිය සතුටුදායකයි. දුක් වෙන්න ඉඩක් නැහැ. පින්නතුනි අන්න එතෙන්ට අපි හිත හදා ගන්න ඕන. එහෙම වුණොත් විතරයි සැනසෙන්න පුළුවන් මගේ ජීවිතය සාර්ථකයි. මගේ භවගාමී ජීවිතයත් දුක් වෙන්න දෙයක් නැහැ. මම සතර අපායට නොවැටෙන්න අවශ්‍ය කරන කුසල කර්ම, පුණ්‍ය කර්ම, යහපත් දේ මං සිද්ධ කරගෙන තියෙනවා. ඒ කාලේ පින්වතුනි ඒක නිසානේ කරන පින්කම් පොතක ලිව්වේ පින් පොත කියලා. එතකොට මරණාසන්න අවස්ථාවට ආවහම දරුවෙක් හරි මුණුබුරෙක් හරි මිනිබිරියක් හරි අර ලියලා තියෙන පින් පොතේ මුල ඉඳලා කරපු පින්කම් කියවනවා. එතකොට කරපු පින්කම් කියවනකොට දින වකවානොත් එක්ක අර මරණාසන්න ඉන්න තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ආච්චි සීයා වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට අර පින්කම් ඔක්කොම අතීතය ආවර්ජනය වෙනවා. එතකොට ඒන් පිට හිත යන්නේ. ඒ නිසා වෙන්නේ ඒ පිළිබඳව හිත හිතා ඉන්න අතරේ පණ යනවා. මරණයටපත් වෙනවා. අර කරපු පින්කම් සිහි කර කර ඉඳීම නිසාම ඊළඟ භවයේ එක්ක මනුෂ්‍ය ලෝකේ නැත්තම් දේව ලෝකේ උපත ලබනවා. මෙන්න මෙතෙන්ට අපි සැලසුම් කරගන්න ඕන පින්වතුනි. එහෙම නැතුව කවදාවත් අපේ ජීවිතයට යහපතක් වෙන්නේ නැහැ. යහපතක් වෙන්න නම් මේ තැන අපි හදා ගන්න ඕන. ඒ නිසා මා ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතයේ තුලත් පින්වතුනි වඩාත් අර්ථවත් වැඩදායි මනුෂ්‍යත්වයක් ගත කරලා අවසන සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සසර දුක නිවාලමින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට ඔබටද අවස්ථාව උදා වේවායි මේ පුණ්‍යවන්ත මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඔබ සියලු දෙනාටම ශාන්තියක්ම සිද්ධ වේවා. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.